නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිත කසිරිය උතුම් සදහම් සාකච්ඡාව අපේ ඇසලපුර පසළොස්වක පොහොය දවසට පසු දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැම දිනම මේ උතුම් පින්වන්ත හෝරාව පිණිස එක රාශි කරගන්නවා. ගුරු දෙවිඳුන් අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩම අවදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව වෙනුවෙන් සදැහැති දායකත්වයේ දරන්නේ ජන්මදිනයේ යෙදුන මානෙල් කුමාරසිංහ මෑණියන්ට සෙත් පැතීම පිණිස පින්වන්ත දූ දරුවන් වන පින්වත් ඉරානි මහත්මිය, කෞශික මහත්මයා, තුෂාරා මහත්මිය සහ උපේක්ෂා මහත්මිය විසින්. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් විනැති ඔබ හැම දෙනාමත් කැටුව අදත් සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න මහා සංඝරත්නයේ පාමුල අවසරය සූදානම් කරගන්න. දැන් අපි සූදානම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි ඒ උතුම් සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කිරීම පිණිස කාලය උදා වුණා. අපට අනුකම්පාවෙන් අප උදෙසා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා තුනුරුවන අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේ දා සම්බුදු බවට පත් වෙනකොට භාග්‍යතුන් වහන්සේගේ චිත්තසංතානයේ පැන නැගුණු පරිපූර්ණ වෙලා ගිය සුවිශේෂී ඥානයන් 10ක් පිළිබඳව. එහෙමයි. ඒකට කියනවා දසබල ඥාන. එතකොට මේ දසබල ඥානයන් තුළ පිහිටා තමයි හරියට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. හරියට අර සිංහෙක් මේ සවස් කාලේ නිින්දෙන් නැගිටලා කේසර ගසා දාලා ඇවිල්ලා සිංහනාද පවත්වනවා කියන. ඒ වගේ තමයි කියන තථාගතයන් වහන්සේත්. එහෙමයි. මේ දසබල ඥාන තුළ පිහිටලා විශාරද ඥාන තුළ පිහිටලා තමයි කියනවා දෙව් මිනිස් ලෝකයට සිංහනාද කරන්නේ. ත්‍රි සිංහනාද කරනකොට විස්තර කරනවා මේ කොහොමද සිංහනාද ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංකම මේකයි රූපය කියලා ලෝකෙට විදහා දක්වනවා කියලා දෙනවා කියන. එහෙමයි. මෙහිමයි රූපයක් හටගන්නේ කියලා දෙව් මිනිස් ලෝකයට කියලා දෙනවා කියන. මෙහිමයි රූපේ නැති වෙලා යන්නේ කියලා දෙව් මිනිස් ලෝකයට කියනවා කියන. ඒක සිංහනාදයක් කියලා කියනවා. එහෙමයි. කියන්නේ මේ ලෝකෙට ඒක දුර්ලභ කාරණාවක්. ඒක නිතර අහන ලැබෙන කාරණාවක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයේ අතර මේ කාරණේ රහසක් වෙලා තියෙන්නේ. කොහොමද මේ රූපේ හටගන්නේ? රූපේ මොන වගේ ස්වභාවයෙන් යුක්තයිද? දැන් ස්ථිරයි, සදාකාලිකයි, බොහෝ මේ කියලා රැවටිලා ඉන්න ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කළාට පස්සේ තමයි දන්නේ ඇත්තට මේ රූපේ හට අරගෙන තියෙන සතර මහා ධාතුන්ගෙන් මේ. එහෙමයි ස්වාමීනි. ඇත්තට මේ සතර මහා ධාතු පෝෂණය වෙන්නේ ආහාර ප්‍රත්‍යෙන්ම. එතකන් ලෝකයා ඒක දන්නේ නැහැ. එහෙමයි. ඇත්තට මේ පඨවි ධාතුව මහ පොළොවට පස්සෙලා යනවනේ. ආපෝ ධාතු ශරීරයේ ඇසුරු කරගෙන පවතින ආපෝ ධාතුව
මේ මහ පොළොව ඇසුරු කරගෙන තියෙන ජලයත් එක්ක එකතු වෙනවා නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ශරීරය තුල මේ රැඳිලා තියෙන වායෝ ධාතුව මේ අවකාශයේ තියෙන වායෝ ධාතුවත් එක්ක එකතු වෙලා යනවා නෙවෙයි. එහෙමයි. ශරීරයේ ඇසුරු කරගෙන යම් උණුසුමක් ඇද්ද ඒ උණුසුමත් මොකද වෙන්නේ? මේ තේජෝ ධාතුවත් එක්ක එකතු වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. ඒ ටික එකතු වෙලා යනකම් මේක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අරගෙන පොර කණ එකමනේ කරන්නේ. ඉරිසියාකම් කරගන්න එකමනේ කරන්නේ. එහෙමයි. ගහ ගන්න එකමනේ කරන්නේ. මරා ගන්න එකමනේ කරන්නේ නේද? එහෙමයි. දෙස් දෙවුල් තියාගෙන කට්ට ටිකම් කර කර නේද? එහෙයි. කට්ටකම් වෙට්ටකම් පිත්තලකම් ඔක්කොම. එහෙමයි ස්වාමීනි. ඉතින් ඔක්කොම තියෙන්නේ මේ මිටි රූප මේ රූපයයි කියලා දෙව් මිනිස් ලෝකයට කියලා දෙනකම් විතරයි. යම් දවසක දේශනා කළාද විවරණය කළාද පැනෙව්වාද විස්තර වශයෙන් දේශනා කළාද අන්න ප්‍රඥාවන්ත ජනී ජනයා බිහි වෙන්න පටන් ගන්නවා. එහෙමයි. ගහගත්තු මරාගත්තු ඉරිසියාකම් කරගත්තු ක්‍රෝධ වෛර කරගත්තු රූපය අතහරිනවා. රූපේ හට ගැනීම ගැන කියලා දෙනකොට රූප හට ගන්න ප්‍රතිපදාව නිරුද්ධ වෙන විදියට ප්‍රතිපදාවේ නිරත වෙනවා. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. මේ විස්මිත පරිවර්තනය සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයන්ගේ අසිරිමත් පරිවර්තනයක්. එහෙමයි. දසබල ඥානයන්ගෙන් සුසදි ශාස්ත්‍රුන් වහන්සේ කරුණු 4කින් සිහනද දෙනවා දෙව් මිනිස් ලෝකයට. ඉතින් මේ සිහනද ගැන තමයි අද අපි මේ අහන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ සිහනදක් අහද්දී සිංහයාගේ නාද අහනකොට අනිත් සත්වය පින්වත්නි බයේ විවුලලා ගැහි ගැහි යනවා කියනවා. ප්‍රඥාවන්ත ශ්‍රාවකේ හරිනම් එහෙම වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවන්ත ශ්‍රාවකේ හරිනම් එහෙමයි වෙන්න ඕන. එහෙමයි. නමුත් මේක ඇහිද්දි ගානක් නැහැ. එහෙයි ස්වාමීනි. දැන් සිංහ නාදයක් වුණත් ඇහෙනකොට බීරි සතාට මොකද වෙන්නේ? නැසී යනවා. නැසී යනවනේ. එහෙමයි ස්වාමීනි. අනිත් සත්ත්වය හඬ ඇහිලා දුවනකොට ඒ බීරි සතත් ඔහේ දුවන්නම් වාලේ දුවනවා. ඇයි දුවන්නේ කියලා දන්නේ නැහැ. එහෙමයි. ආන් ඒ වගේ පිරිසක් තමයි අද ඉන්නේ. එහෙයි. තේරුණා නේද? මේක මේ විපරීත වෙලා තියෙන ඉතින් අද. එහෙමයි ස්වාමීනි. ඒතකොට මේ දසබල ඥාන අතරින් අපි කතා කළා දෙවෙනි දසබල ඥානය අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. ඒ තථාගතයන් වහන්සේට ਸਰවඥ නෙතට පේනවා සත්‍යේ කයින් යම් දෙයක් කරයිද ඒකට ලැබෙන විපාක කියන්න පුළුවන්. අසවල් ජීවිතයේ අසවල් තැනදී අසවල් නමින් ඉපදලා මේ අයුරින් විපාක විඳිනවා කියලා. එහෙමයි ස්වාමීනි. සත්‍යයක් විදියට මේක සිදුවෙන අයුරින්ම සිදුවෙන විදියටම දැකීමේ හැකියාව භාගතුන් වහන්සේට තියෙනවා. ආශ්චර්යයි. එහෙම ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ කරගත්තු ශ්‍රාවකයා සැබෑ විදියට මේ ශ්‍රාවකයාගේ හිත බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පැහැදිලා නම් තියෙන්නේ. සැබෑ විදියටම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පැහැදිලා නම් තියෙන්නේ. ඒ මොහොතේ ඉඳන් සසර දුක් දුරු වෙන විදියට තමන්ගේ හිතේ මානසිකාර නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒ සසර දුක් දුරු වෙන විදියටයි ඒක සිද්ධ වෙන්නේ. කුමක් ඇති වුණොත්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමන්ගේ හිතේ පිළි අරන් තියෙන තමන්ට දැනගන්න පුළුවන්. කොහොමද දැනගන්නේ? තමන්ගේ හිතේ රාගය දුරු වෙන විදිහේ, ද්වේෂය, මෝහය දුරු වෙන විදිහේ, අවිද්‍යාව දුරු වෙන විදිහේ, ඒ සියල්ල දුරු වෙන විදිහේ කල්පනා රටාව හිත ඇතුලේ නිර්මාණය කරලා දෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තමන්ගේ හිතේ විශ්වාසය ඇති වුණු දවසට. ඉතකන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඉතකන් ඔහේ තමන් ගත්තු මතිමතාන්තරවල ආකල්පවල දෘෂ්ටිවල තමන් යම් දෙයක් ඔස්සේ පසුපස්සේ රිංගුවාද ගියාද හඹා ගියාද සතුටක් පිණිස ඒවයි පස්සේ ඔහේ යනවා එච්චරයි. එහෙමයි. ඒගොල්ලන්ට කිසි ගාණක් නැහැ අර බීරියලින්ට වීණාව වයින්නවා වගේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? කිසි ගාණක් නැහැ.
ඔහේ ඉන්නත මඩගොඩවල් වල හේම මේ läගලා ඉන්නවා. එහෙමයි. ඒ මඩගොඩේ läගලා ඉන්න ලෝකේ යම් කෙනෙක් මඩ ගසා දාලා නැගිටිනවද? ඒ නැගිටින්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාලාභ හිතේ ජනිත වුණාට පස්සේ. එතකම් මඩගොඩින් නැගිටින්නේ. එහෙමයි. අපිට බලෙන් නැගිටවන්නත් බෑ. මේක ශ්‍රද්ධාවෙන් කරවන්නේ. එහෙමයි. එතකොට අපි පුද්ගලික මතවාද ඔස්සේ ආකල්ප ඔස්සේ දෘෂ්ටි ඔස්සේ හිතට නැගෙන දේවල් ඔස්සේ තමන් කල්පනා කර ප්‍රමාද වෙවි ඉන්නවා කියලා කියන්නේ ඒකේ රහස දැනගන්න තමන් හිතේ ශ්‍රද්ධාව ජනිත වෙලා නැහැ කියලා. එහෙමයි. අසුබේ වඩද්දි රාගෙ දුරු වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් දැකලා දේශනා කරනවා. දේශනා කරද්දිත් අසුබේ සිහි කරන්න හිතෙන්නේ නැත්තම් ඒ ශ්‍රද්ධාව නැතිකම. එහෙමයි ස්වාමීනි. මෛත්‍රිය වඩද්දි ද්වේෂය දුරු වෙනවා කියලා සර්වඥයන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරද්දි මෛත්‍රිය වඩන්න හිතෙන්නේ නැත්තම් ශ්‍රද්ධාව නැතිකම. එහෙමයි. එහෙමයි තියෙන්නේ. එහෙයි. එරමිය පටිච්චසමුප්පාදේ ආයතන අනිත්‍ය සිහි කරනකොට අවිද්‍යාව දුරු වෙනවා කියලා සර්වඥයන් වහන්සේ සර්වඥ සිතින් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරද්දී ඒක ඇහිද්දි තර බීරියරින්ට වීණා වයින්නවා වගේ නා. ඒක හිතන්නේ නැතුව ඇයි අභිධර්ම කිව්වේ නැත්තේ කියලා අනිත් පැත්තට පෙරලා අහනවා නම්. එහෙමයි ස්වාමීනි. ඇයි පිළිම වහන්සේලා මෙහිම ඇඹුවේ කියලා පෙරලා අනිත් පැත්තට අහා ඉන්නව නම්. ඒකට පොත් ලියලා ඉන්නව නම්. මොකද්ද නැත්තේ කියලා තමන් දැනගන්න. එහෙමයි. මේ ධර්මයේ තියෙන්නේ ඊවට වාද විවාද අඩුළු හුඩුකම් හොයලා ඉන්න නෙමෙයි. එහෙම ඉන්න වෙලාවක් නෑ ඇත්තට. ඒ තරම් මේ සංසාරේ භයානකයි. එහෙමයි ස්වාමීනි. ඒ තරම් මේ රාගයෙන් මුලා වෙන මොහොත කියන්න බෑ. දේශයෙන් අපිව මුලා කරන මොහොත කියන්න බෑ. එහෙමයි. එච්චර මේ අවිද්‍යාව අන්ධකාරي බරපතලයි. එහෙමයි ස්වාමීනි. පුදුම බරපතලයි. ඉතින් අද දවසෙත් අපි මේ බුදුරජාණන් වහන්සේගේ මේ කර්ම විභංගය මහා කම්ම විභංග ඥානපතේ විස්තර කළ දෙන අසිරිමත් තව කරුණක් ගැන තමයි විසිහිපත් කරන්න හදන්නේ. අවසරයි ස්වාමීනි. එතකොට මේ මහා කම්ම විභංග දාම්පරියාය දෙව් මිනිස් ලෝකයාට විවර වුණේ යම් කරුණු කාරණා මුල් කරගෙන කුමද්දී දවසක් මේ සමිද්දි කියන භික්ෂුන් වහන්සේ ගාවට පෝතලී කියන පරිබ්‍රාජකයෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට සමිද්දි ස්වාමීන් වහන්සේට උත්තර දී ගන්න බැරි වුණා හරියට. කුමද්දී කයින් වචනින් මනසින් චේතනාත්මකව යම් දෙයක් කළොත් ඒකට ලැබෙන විපාක කුමක්ද? මොන වගේ විඳීමක්ද කියලා ඇහුවට පස්සේ සමිද්දී කියන භික්ෂුන් වහන්සේ ආවට ගියාට බෙදලා දෙන්න ඕන උත්තරේ ඒක පාක්ෂිකව දුන්න මොකද? චේතනාත්මකව කයින් වචනින් මනසින් යම් දෙයක් කළොත් එහෙම දුක් විඳින්න වෙනවා කියලා. එහෙමයි. ඊට මේ ප්‍රකාශي සමිද්දි භික්ෂුන් වහන්සේ කොහොමත් කෝකටත් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒකත් ලොකු දෙයක් ඉතින් නේද? තමන් ගත්තු මතේ තමන් එහෙම හිටියේ නෑ. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ඇවිල්ලා කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ආනන්ද මේ හිස් පුරුෂයා බෙදලා දෙන්න ඕන උත්තරේ ඒක පාක්ෂිකවනේ දුන්නේ. ඊට පස්සේ කුමද්දී මෙන්න මෙහෙම කිව්වනම් ආනන්ද ඉවරයි කිව්වා. කුමද්දී මේ කයින් වචනින් මනසින් චේතනාත්මකව දුක් විඳීමට හේතු වෙන ක්‍රියාවක් කළොත් නම් දුක් විඳින්න වෙනවා. කයින් වචනින් මනසින් සැප විඳීමට හේතු වෙන දෙයක් කළොත් නම් සැප විඳීමක් මේ උරුම කරගන්නවා. කයින් වචනින් මනසින් චේතනාත්මකව සැප දුක් රහිත විඳීමකට හේතු වෙන කර්මයක් කරගත්තොත් එහෙම ඒක සැප දුක් රහිත විඳීමක් ස්පර්ශ කරනවා කියලා කිව්වනම් ওই ප්‍රශ්නෙට බොහොම ලස්සන සර්ව සම්පූර්ණ උත්තරයක් කිව්වා. ඒ වෙලාව බුදුරජාණන් දේශනා කළා ආනන්ද මේ පෝතලීය කියන මේ අන්‍යාගමිකයෝ ගත්තොත් පොදුවේ මේ උන්දලාට මොනවද වැටෙන්නේ? එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ මේ කර්මය පිළිබඳව තියෙන අවබෝධය මේ අයගේ මේ දැනුමත් එක්ක ගන්නකොට ඒගොල්ලෝ මේ සිඟිත්තු වගේ කිව්වා. බොහොම අල්ප දැනුමක් තියෙන ඇයට. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කම්ම විභංග ඥානය
ඔබ අසන්න කැමතිද කියලා. ආන් ඒ වෙලාවේ ආනන්දයන් වහන්සේ ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අනේ අපිට අනුකම්පාවෙන් මහා කම්ම විභංග ඥානය දෙව් මිනිස් ලෝකයට විවර කරන සීක්වා කියලා. එහෙමයි ස්වාමීනි. කොච්චර තිකුණු ගෞරවයෙන් ඉල්ලීමක් කරනකොටද ධර්මයේ ඉස්මතු වෙන්නේ නේද? එහෙමයි ස්වාමීනි. එහෙම ඉල්ලීමක් ගෞරවනීය ඉල්ලීමක් කරද්දී යම් දහම් කරුණක් සතාගතයන් වහන්සේ දේශනා කරයිද ඒක බොහෝ දෙව් මිනිස් ලෝකයට හිතසුව පිණිස පවතිනවා. එහෙමයි. එතකොට ඒක උමනාවෙන් ශ්‍රවණය කරන්නේ. එහේ ස්වාමීනි. ඒකයි මේ ඒ නිසා මේ ධර්මය අහනවා කියන එක ආවට ගියාට ඉතින් බත් කකා මුණුපුරු මිනිපිරියන්ට ඇඟිල්ලෙන් එන එහෙමයි ස්වාමීනි. වටේ පිටාවේ අයටත් ඒ හදා එහෙම දුවන ගමනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක ඇත්තට. එහෙමයි. බණ අහනවා කියන එකට හොඳට පේ වෙන්න ඕනේ ඇත්තට. සමහර අය ඇත්තටම අහනවා අපිම වැඩ රාජකාර කරන ගමන් බණ ඇහුවට කමක් නැද්ද? ඇත්තටම නියම විදිහට බණ අහන හොඳ ධර්ම ගෞරවය තමයි වාඩි වෙලා කන්නේ මාගෙන මුළු හිතම යොමු කරගෙන ධර්ම ගෞරවය කියන්නේ ඒකට. ගෞරවය නැතුව ඇහුවාට ඒක මෙහෙම අර යම් දැනුමක් එන්න පුළුවන්, යම් පොඩි පැහැදීමක් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. අපිට එහෙම නෑ කියලා කියන්න බෑ. නමුත් ඒකෙන් අර විශාල මේ ශ්‍රද්ධාලාභයක් ප්‍රඥාවක් දියුණු වෙලා කෙලෙසුන්ගෙන් දුර වෙන විදිහේ යෝනිසෝ මනසිකාරයකට අනුග්‍රහයක් දක්වයි කියලා අපිට කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. එහෙම වෙයි කියලා කියන්න බෑ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ කාලේ බණ අහපු අය ගත්තොත් එහෙම ඉතින් යම් කෙනෙක් බණ අහද නිකලෙස්සුනාද ඒ නිකලෙස්සුනේ නම් නිකන් බණ අහලා නෙවෙයි. එහෙමයි ස්වාමීනි. මාර්ගඵලයක් අවබෝධ කළාද බණ අහන් ඉදිද්දිම අවබෝධ කරපු උත්මය ඉන්නවනේ බුද්ධ ශාසනේ. ඒ උත්මය අවබෝධ කළේ විශේෂ ක්‍රමයකට ධර්මයේ ශ්‍රවණය කරලා. එහෙමයි. එතකොට අපි දැන් කරුණු තුනක් කියයි හිතට භාගතුන දේශනා කළා මෙතනදී ආනන්ද මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. මොකද්ද? සමහර අය කාය වචී මනෝ දුස්චරිතයේදීලා දුගතිය යන අය. කාය වචී මනෝ දුස්චරිතයේදීලා සුගතිය යන අයත් මේ ලෝකේ ඉන්නවා. එතකොට ඒ කරුණු දෙක අපි කතා කළා. එහෙමයි. ඊ පෙරිද දවස් දෙකේ මේ පොයි දවසට පෙර දවසේ දවස් දෙකකට පෙර අපි එතකොට ඒ කරුණු දෙක පිළිබඳව විස්තර ඇතුව කතා කළා. එතකොට හරි පුදුමයි. එතකොට බුදුරජාණන් දේශනා කළා අද තුන්වෙනි පුද්ගලයා ගැන කතා කරන්නේ ඉදානන්ද ඒකච්චෝ පුද්ගලෝ ඉද පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාර පටිවිරතෝ හෝති. සතුන් මැරීමෙන් වළකින ඕන කෙනෙක්. ඒ වගේම සොරකමින් වළකින වැරදි කාම සේවනයෙන් ඔන්න වැළකීලා ඉන්න කාය සුචරිතයෙන් යුක්තයි කෙනා. ඒ වගේ මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනා වාචා පටිවිරතෝ හෝති ඒ වගේම පරුසා වාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති. බොරුවෙන් වළකිනවා, කේලමින් වළකිනවා, හිස් වචනෙන් වළකිනවා, පරුස වචනෙන්වත් වැළකීලා ඉන්නවා. එහෙමයි. අනබිජ්ජාලූ හෝති. අනුන්ගේදී තමන් සතු කරගන්න කල්පනා කරන්නේ නැහැ. ඒක හරි වැදගත් දෙයක් මේ කෙනෙක්ගේ මනසට ග්‍රහණය කරගන්නවා කියන එක. ඒ කියන්නේ අනුන්ගේ සතු දෙයක් තමන් සතු කරගන්න කල්පනා කරනවා කියන්නේ මනසින් අධර්මයේ හැසිරෙනවා. එහෙමයි ස්වාමීනි. ඒත් අනුන් සතු දෙයක් තමන් සතු කරගන්න කල්පනා කරන්නේ නැත්නම් ධර්මයේ හැසිරීමක් තියෙන්නේ. ධර්මයේ හැසිරීම. එහෙමයි. ඊළඟට කියනවා අව්‍යාපන්න චිත්තෝ හෝති. අව්‍යාපන්න චිත්ත කියලා කියන්නේ තරහ නැති සිතින් වාසය කරන. තරහ නැති සිතින් වාසය කරන. සම්මා දිට්ඨි හෝති. ඒ වගේම තමයි තරහ නැති සිතින් කියලා කියන්නේ අනිත් සත්‍ය වනසන්න විනාශ කරන්න කල්පනා කරන්නේ. එහෙමයි. සම්මා දිට්ඨි හෝති. ඒ කියන්නේ දන් දීමේ විපාක පිළිගන්නවා යාගේ හිත. පුද පූජාවල විපාක පිළිගන්නවා. සේවා කටයුත්තක් කළා මේකේ සැප විපාක තියෙනවා කියලා එයාගේ හිත පිළිගන්නවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක. එහෙමයි. ඒ කියන්නේ මවයි මේ පියයි කියලා කියන්නේ විශේෂ දෙන්නේ කියලා එයාගේ හිත පිළිගන්නවා. සම්මා දිට්ඨිය. හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා කියලා නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා කියලා එයාගේ හිත විශ්වාස කරනවා. සම්මා දිට්ඨිය. එහෙමයි. ඒ වගේම තමයි ඕපාතික උපත් පිළිගන්නවා. නිරේ පෙරේත ලෝකෙහිම පිළිගන්නවා. පිළිගන්නව නම් සම්මාදිට්ඨිය හිතේ තියෙනවා. ඒ වගේ මෙලෝ පරලෝ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණය ඉන්නවා කියලා පිළිගන්නව සම්මාදිට්ඨිය. එහෙමයි. මෙලොවත් තියෙනවා පරලොවත් තියෙනවා කියලා පිළිගන්නව
සම්මා දිට්ඨිය ඕනේ. දැන් ඔය කියන හරි පුදුමයි. සෝ කායස්ස බේදා පරම්මරණ සුගතින් සංගල්ලෝකං උපපජ්ජති. එයා මරණින් මත්තේ කොහෙද යන්නේ? සුගතියෝන් යනවා කියලා බුදුරජාණන් දේශනා කරනවා. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහේ හැසිරලා මේ සුගති යන පුද්ගලයාව බාහිර ලෝකේ අල්ප ගුණයක් දියුණු කරගෙන අල්ප සමාධි මට්ටමක් ඇති කරගෙන අල්ප ඥානයක් ඇති කරගත්තු කෙනා මේ කාරණේ මුල් කරගෙන විවිධ දෘෂ්ටිවල පැටලෙන විදිය දෙව් මිනිස් ලෝකයට කියලා දෙනවා. එහෙමයි. කියලා දීලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන විග්‍රහයක් දෙව් මිනිස් ලෝකයට ඒ ඇසුරු කරගෙන දේශනා කරන කුමක් පිණිසද මේ බුදු කෙනෙක්ගේ කර්ම විභාගයෙන් තොරව බාහිර ලෝකයේ අනිත් අය කර්ම විභාගයේ කර්මයේ පිළිබඳ මේ කියලා දෙන දේවල් වල අඩුපාඩු එහෙමයි. හරි ලස්සනට ඉස්මතු කරලා දෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර හරි පුදුමයි. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී නිරන්තරයෙන් මහන්සි ගන්නේ. ඒතකොට මේ ਸਰවඥ බව ශාස්ත්‍රුන් වහන්සේ කරගැනීමේ තියෙන වටිනාකම අනිත් පැත්තේ. එහෙමයි. කවදාද මේ දහම් පරයය දෙව් මිනිස් ලෝකයට දේශනා කරලා මම මෙහෙම කෙනෙක් මං සරණ යන්න කියලා එහෙම දේශනා කරන්නේ. හරි පුදුමයි නේද? එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයා අල්ප ගුණයක් ඇති කරගෙන අල්ප ඥානයක් ඇති කරගෙන ඒකින් පටලව ගන්න විදිය කියලා දෙනවා. ඒතර පටලවා ගත්තු එක දෙව් මිනිස් ලෝකයට විග්‍රහ කරලා දුන්නට පස්සේ දෙව් මිනිස් ලෝකයා දැනගන්න ඕන අම්මෝ එහෙනම් බාහිර ලෝක කෙනෙක් අපි බාහිර ලෝකෙ පුංචි අත්දැකීමක් ලබාගත්තු කෙනෙක් සරණ කරගත්තොත් අපිට කොච්චර හානියක්ද? අනේ ਸਰව සම්පූර්ණ අවබෝධයක් තියෙන භාග්‍යතුන් වහන්සේ සරණ කර ගැනීම නේද අපිට පිළිසරණ විදිහට තියෙන කියලා ඒ ඥානය බණ අහන් ඉන්න ශ්‍රාවකයා උපදව ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒක ශාස්ත්‍රුන් වහන්සේ කළා දෙන්නේ. එහෙමයි. දැන් මේක අහලා ඉවරනාට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඥානය පිළිබඳ Taman නිතර සිහි කරන්න ඕනේ. බාහිර ලෝකයේ අයට අල්ප ගුණයක් මත පිහිට ඇති කරගන්න මේ සමාධි ඥානවලට Taman එතකොට අසු නොවි වාසය කරන්න මහන්සි ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒක ශාස්ත්‍රුන් වහන්සේ මේ කෑ ගහ කියන්නේ නැහැ. ඒ නිසා මං සරණ යන්න කියලා. නමුත් ස්වාමීනි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මහිමේම මේ ධර්මයෙන් ඉස්මතු ඒක නේද? ශ්‍රාවකයා එතෙන්ට දැන් ඔහේ නිදි කිරා වැටි මොන හරි දෙයක් කකා බිබි මේ මුණුපුරු මිනිපිරන්ට ඇඟිල්ලෙන් එන අල්ලාප සල්ලාපෙදී අහහ සාදු කියලා අවසන් කළාට මේක හරියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. හැම බණ පදයකින්ම තමන් මිතුවක්කල් බාහිර ලෝකේ කුණුගොඩවල් අහන් ඉඳලා එතන තියෙන මේ අල්ප පිළිසරණයි බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධයේ ශ්‍රවණය වෙද්දී තමන්ට ඒකේ තියෙන පරිපූර්ණ රැකවරණයයි වින්කල් අර කිරි දියයි වින්කල් හඳුන ගන්න දක්ෂ මේ වගේ දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. ඉතින්ට ආවේ නැත්නම් අපේ විනාශය. මේ සූත්‍ර කරුණක් පාස අපි එතෙන්ට එන්න. සූත්‍ර කරුණක් පාස එතෙන්ට එන්න ඕනේ. එතෙන්ට ආවේ නැත්නම් වැඩක් නැහැ. එහෙමයි. මේ ධර්මයේ බොහෝ කොට ශ්‍රවණය කිරීමේ වටිනාකම අන්න එක ශ්‍රද්ධාලාභේ පුළුවන් තරම් ජනිත කරගන්නේ. මොකද මේ ශ්‍රද්ධාලාභයමයි තමන්ගේ කවදා හරි දවසක මනසේ කල්පනාව පරිවර්තනය කරනවා නම් කරන්නේ. ශ්‍රද්ධාව විසින් කරන එකක් මිසක ඒක බලහත්කාරයෙන් ලේසියෙන් කෙනෙකුට කරගන්න අමාරුයි. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව විසින් කරන්නේ. එහෙමයි. තමන්ගේ කල්පනා සම්පූර්ණ වෙනස් කරන්නේ තමන්ගේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන තමන්ගේ හිතේ උපන් ශ්‍රද්ධාවමයි. බාහිර දෙයකට කරන්න බෑ ඒක. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනදී විස්තර කරනවා දැන් හරි ලස්සනට ඉදානන්ද ඒකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ආතප්පමන්වාය පදාන මන්වාය අනියෝග මන්වාය අපමාද මන්වාය. ඔන ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි කෙලිස් තවන වීරියෙන් යුක්තව පදම් වීරිය වඩලා නැවත නැවත මේකේ නිරත වෙලා අප්‍රමාදී වාසනය කරද්දී සම්මා මානසිකාර මන්වාය. හිතවල තියෙන මේ අකුසල් දහම් බැහැර කරවන යම් මානසිකාරයක් තුළ වාසය කරලා. එහෙමයි. තථා රූපං චේතෝ සමාධින් පුසතියා යම් ආකාරයේ මානසික සමාධියේ ස්වභාවයක් ඇති කරගන්න. ඒ විතරක් නෙමෙයි කියනවා. යතා සමාහිතේ චිත්තේ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන.
එයාගේ හිතේ කුමක් තව ඇති වෙන්නේ? සාමාන්‍ය මිනිස්සයාගේ නේත්‍රයට නොපෙනෙන දෙයක් දැකීමේ හැකියාවකුත් ඇති කරගන්න ඔය. එච්චර මනස දියුණු වෙලා දැන් එයාගේ. හැබැයි දැන් ඔන්න එයාට වරදින තැන බලන්න. ඒ කුමද්ද? අමුම් පුද්ගලම් පස්සති. අර පුද්ගලයා දකින්නවා කියන්නේ කවුද? කාය සුචරිතයේදිච්ච, වචී සුචරිතයේදිච්ච, මනෝ සුචරිතයේදිච්ච පුද්ගලයා දකින්නවා. එහෙමයි. ඒ විතරක් නෙමෙයි. එයා ඊට පස්සේ මෙයා බලනවා දැන් එහෙම හැකියාවක් ඉපදුනහම හැම දෙයකටම ඕනි කටක් දානවා, එපා එකටක් දානෝනේ සාමාන්‍ය. එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. දැනුමක් ඇති වුණත් එහෙමයි, වැදගත් දෙයකටත් ඒක දානවා, නොවැදගත් දෙයකටත් දානවා. අඥානකමේ ස්වභාවයන්නේ මේක. එහෙමයි. ඊට පස්සේ තමන්ගේ මොකක් හරි බලයක් ලැබුණාම වැදගත් දෙයකටත් ඒක යොමු කරනවා, නොවැදගත් දෙයකටත් යොමු කරනවා. එහෙමයි. මේ පුද්ගල දෝෂයක් නෙමෙයි මේක සාමාන්‍ය තියෙන්නේ. එහෙයි ස්වාමීන්. ඒතර මෙයාත් මොකද වුනේ? දැන් මෙයා මේක තමන්ගේ අර දිව්‍ය නේත්‍රේ පිරිසුදුනා. මෙයා ගාන්න බැලුවේ කෙනෙක් කෙනා දිහා බලනකොට මෙන්න මෙයා යොමු වුණා. කවුද? සුචරිතයේ දිච්ච කෙනා සුගතිය ගිහිල්ලා ඉපදලා ඉන්නේ. මේක දැක්ක මෙයා. එහෙමයි. මොන බලන්න මෙයාගේ පටු ඥානෙට මෙයා කොටු වෙන විදිය දැන්. මෙයා ඊට පස්සේ මොකද්ද කියන්නේ? අත්ති කිරබෝ කල්යාණ කම්මානි ඒකාන්තේම යහපත් කර්ම කියලා දෙයක් මේ ලෝකේ ඇත. අච්චි සුචරිතස්ස විපාකෝ සුචරිතේ විපාක ඇත කියලා කියනවා. එහෙමයි. අපාහම් පුද්ගලං අද්දසං ඉදං මම දැක්කා පුද්ගලයේ කාය සුචරිතේ නිරත වෙලා, වචී සුචරිතේ නිරත වෙලා, මනෝ සුචරිතේ නිරත වෙලා සුගතිය උපදිනවා මන් දැක්කා කියලා දැන් කියා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් මෙතන නම් ඒ ටික හොඳයි කියමු. එහෙමයි. ඔන්න ඊළඟ වෙන ප්‍රශ්න ටික. සෝ ඒව මහ ඕ මෙහෙමත් කියනවා. යෝ කිරබෝ පානාතිපාත යම් කෙනෙක් සත්තු මෙරිමින් වලකිනවද? සොරකමින් වලකිනවද? වැරදිකාම සේවනයෙන් වලකිනවද? බොරුවෙන් කේලමින් හිස් වචනෙන් පරුස වචනෙන් වලකිනවද? අනුන්ගේ දේ තමන් සතු කරගන්න කල්පනා කරන්නේ නැද්ද? ඊළඟට ද්වේෂයේ සිතින් ඉන්නේ නැද්ද? සම්මාදිට්ඨිය යුක්තද? ඒ සියලු දෙනා සුගතිය යනවා කියලා තියාගෙන යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර ඒ වගේ මෙයා තව අදහසක් ගන්නවා කියනවා. යේ ඒවං ඥානන්ති සේ සම්මා ඥානන්ති. යම් කිසි කෙනෙක් ওই විදියට දකිනවා නම් ඒක නියම ඥානයක්. තේ අඤ්ඤතා ඥානන්ති මිච්ඡා තේ සංඥානන්ති. යම් කිසි කෙනෙක් වෙන විදියක දකිනවා නම් ඒක මිත්‍යා ඥානයක් කියලා දකිනවා. එහෙමයි. කියනවා. එහෙමයි. එහෙම ඉඳගෙන ඉතිසෝ යදේව තත්ත සාමඤ්ඤත්තං සාමන් දිට්ඨ්‍යං සාමම් විදිතං. ඔහු විසින් තමාම දැනගත්තු, තමාම දැකගත්තු, තමාම මේ උපදවාගත්තු අවබෝධයේ මුල් කරගෙන එනවා කියන කොහොමද? ඒකේ බැස ගන්නවා කියනවා. එහෙමයි. ඔන්න සක්කාය දිට්ඨිය ප්‍රබල බව මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. තමන් සමාධියක් උපදවගත්ත සම්මා දිට්ඨියෙන් ඒකේ මේ සක්කාය දිට්ඨිය බැස ගන්නවා. ඒක සොකීයයි කියලා ගන්න. එහෙමයි. මේක හේතුවකින් හටගත්ත මේ හේතු නැතිවීම මේක නැති වෙලා යනවා කියන තැනට එන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ සක්කාය දිට්ඨිය තියෙන අනතුර. එතකොට සක්කාය දිට්ඨියේ ස්වභාවය තමයි යම් තමන් පටු ගුණේ පුංචි. හැබැයි සක්කාය දිට්ඨියේ ස්වභාවය තමයි ඒක හුවා දක්වලා ඒකින් වෙනසිනවා. එහෙමයි ස්වාමීනි. සක්කාය දිට්ඨියේ ස්වභාවය. එහෙයි. ඒකයි මේ සක්කාය දිට්ඨිය පළල දාන එක විනාශ කළ දාන එක තමයි වැදගත්ම කාරණේ. ඒකනේ බුද්ධ ශාසනය බුදුරජාණන් දේශනා කරේ. එහෙමයි. අනතුරු ඔක්කොම නැති වෙන පටන් ගන්න තැන එතන තමයි. කොහොමද? සකීයයි කියලා ගන්න තමන්ගේ මනස තුළ උපදින දෙයක් ඇද්ද? ඒ දේවල් සකීයයි කියලා ගන්න ස්වභාවය. බුදුම අනතුරුදායක. මානසික සංහිඳියාවක් ඇද්ද? කායික වාචික වශයෙන් ඇති වෙන සංහිඳියාවක් ඇද්ද? දමනයක් ඇද්ද? සක්කාය දිට්ඨියේ ස්වභාවය මොකද? ගන්නවා ස්ථිරයි කියලා. එහෙමයි ස්වාමීනි. මම දැන් හරි කියලා ගන්නවා. ඒ ගත්තු සැනින් පිරිහීම. එහෙමයි. ඔන්න ගත්තු සැනින් මොකද වෙන්නේ? ඉතිසෝ යදේව තත්ත සාමඤ්ඤාතං සාමන් දිට්ඨින් සාමම් විදිතං තතේව තත්ත තාමසා. දැඩිව අරගෙන තාමසා පරාමස්ස අබිනිවිස්ස වෝහරති. දැඩි විදියට අරගෙන ඒකම බැසගෙන ඒකෙම ඉඳන් කියනවා ඉදමේව සත්‍යං මෝගමං අනිත් ඒවා ඔක්කොම වැරදි. තමන් උපදවගත්තු දැනුම තමයි හරි කියන තැනට එනවා. එහෙමයි ස්වාමීනි. උතර බලන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට ගරහන අය ගරහනේ උන්නෝක නිසා.
එහෙමයි. මේ සක්කාය දිට්ඨිය අනතුරු තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඇත්තටම තමන් ඇති කරගත්ත පුංචි අත්දැකීමෙන් තමයි ඉතින් මේක වෙනව ඇත්තේ. නමුත් කරගන්න හානිය. එහෙමයි. ඒක හිතාගන්න බලන්න නිගණ්ඨනාථ පුත්තලා කොහොමද ඉතින් එතකොට මේක උනේ කියලා. මක්කලී ගෝසාලා අයිත්තකේස කම්බලීලා. එතකොට මේ හැම මේ ශ්‍රමණේකටම පරිවාර පිරිසකු ගිහි පිරිසකු සකස් වුණානේ. එහෙමයි. ඇයි ඒ? මොකද මේ මානසික බවම ඉතින් සංසාරේ පුරුදු කරගෙන ඉන්න පිරිස කට්ටියක් ඉන්නවා ඉතින්. එහෙමයි ස්වාමීනි. අද ගත්තොත් එහෙම විවිධ තරාතිරමයයිට එකතු වෙන පිරිසක් ඉන්නවමනේ. එහෙමයි. නැද්ද බලන්නකෝ. එහෙමයි. ම්ලේච්ඡත්වයට පත් වෙන අදහසක් සමාජගත වෙනවද? ඒකට එකතු වෙන පිරිසක් ඉන්නවා. රාගයේ මුල් වෙලා ඒකෙන් විපරීත වෙන දෙයක් සමාජගත වෙනවද? ඕකට එකතු වෙන පිරිසක් ඉන්නවා. එහෙමයි. අර මහත්ය මං ළඟදී මහත්ය මගෙන් එහෙම ලිවින් ටුගෙදර් කියන එක. එහෙමයි. ඔය සමාජයට ගෙනාව. කැමති පිරිසක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. අර පැත්තෙන් එහෙම බෙල්ල කපන්න ඕන බෙල්ල කැපුව සුගතිය යනවා කිව්වොත් කැමති පිරිසක් ඉන්නවා. ඕක පිළිගන්න. විමුක්තියක් තියෙනවා කිව්වොත් ඕක අල්ල ගන්න පිරිසකුත් ඉන්නවා. තේරෙනව නේද? එහෙමයි. කොනක් පොඩක් කිසිම හවුවරණක් නැහැ ලෝකයට. ත්‍රිහිම ලෝකෙට අම්මෝ බුදු කෙනෙක් පහළ වෙලා මේ දේශනා කරන ධර්ම කොතරම් ආශ්චර්යයක්ද. ස්වාමීනි නියත වශයෙන් සක්කාය දිට්ඨිය නැති වී යන්නේ කුමන ස්ථානයේද සෝවන් වුණ අවසාන? අනිවාර්යයෙන් සෝවන් වීමේදී නැති වෙන්නේ ඒක. එහෙමයි ස්වාමී. එතකොට සෝවන් වීමේදී ඒක නැති වෙන්නම් ඉතින් ඒ විවිධ දහම් පරයයන් තියෙනවා. ඉතින් ඒක ගැන තීරුම් ගන්න පුළුවන් විදිහේ. එහෙමයි. අපි මේ ඉතිසෙල්ලා දහම් කැඩපොත් ධර්ම දේශනා මාලාවට අපි කතා කරලා තියෙනවා. ස්වාමී. ඒ චතුරාර්ය සත්‍ය විමසීමම තමයි ඉතින් මේකට තියෙන රැකවරණය. ඒ වගේම පංච උපාදානස්කන්ධේ මුල් වෙලානේ දැන් මේ සක්කාය දිට්ඨිය ගොඩනගින්නේ. එහෙමයි. ඒතර පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවය සිහි කරවන්න ඕන පුළුවන් තරම් මේ හිතට. එහෙමයි ස්වාමී. තමන්ගේ හිතට තමන්ම සිහි කරලා දෙන්න ඕන පුළුවන් තරම්. එහෙමයි. තමන්ගේ හිතට තමන් පුළුවන් තරම් සිහි කළ සත්‍ය සිහි කරලා දෙන්න තමයි. තමන්ගේ හිත ටික ටික පිළිගන්න ස්වභාවයට පත් වෙන පටන් ගන්න. හිත ලේසියෙන් පිළිගන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද මේ සසරට බොහෝ කල්ප කාලාන්තර තිස්සේ මේක වැටිලා විවිධ අකර තැබ්බි වලට මේ ප්‍රශ්න වලට ගොදුරු වෙච්ච අය නේ ඉතින් හිතක් නේ තියෙන්නේ මේ දැන්. එහෙමයි. එතකොට ඒ හිත අපි කිව්ව පමණ එක පාට පිළිගන්නේ. එහෙමයි. එතකොට ඒකයි දැන් අපි දැන් පොඩි කෙනෙක් දිහා බලනකො දැන් අපි පොඩි කෙනෙක් නම් අපි කොච්චර පරිස්සම් කර නැවත අවවාද දෙනවද බලන්නකො. නැවත අනුශාසනා කරනවද බලන්නකො. නැවත හරි වැරද්ද හොඳ නරක කොච්චර කියලා දෙනවද අපි. කියලා දීදී තර මෝඩකම් කරනකොට අපි ඒත් අතහරින්නේ නැහැ නේ. ආයෙත් කියලා දෙනවනේ. අපේ හිතටත් එහෙමයි නේ. දුක නම් ආරි සත්‍ය සිහි කරවන්න ඕන. දුකේ හට ගැනීම නැතිවීම මාර්ග නැවත සිහි කරලා දෙන්න ඕන. ඊළඟට පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැවත හිතට සිහි කරවන්න ඕන. කාමයන්ගේ ආදීනෝ සිහි කරවන්න ඕන. සංසාරය ගැන සිහි කරවන්න ඕන. මෛත්‍රිය සිහි කරවන්න ඕන. බුදුගුණ සිහි කරවන්න ඕන. නැවත ඒක කෙනෙක් හිතන්න බලන්න කවද්ද මේක හිතලා අවසන් කරන්නේ කවද්ද? අවසන් කරන්නේ ඉපදීම දුකක් කියලා Tamanටම අවබෝධ ඥානයක් ඇති වුණාද? එදාට නම් උන් නතර කළාට කමන්නේ. මොකද අවබෝධ ඥානයක් ඇති වෙලානේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තියෙන්නේ එදාට මොකද්ද? ඒතර මේ අවබෝධ ඥානයක් ඇති වුණාද? ඇති වුණු අවබෝධ ඥානය නැවත මනසට නගා සිටුවමින් හට ගන්න ප්‍රශ්න දුරු කරගන්න එක ඊළඟට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකන් ඉතින් එයා යෝනිසෝ මනසිකාරය ඇරෙන්න වෙන කිසි දෙයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දකින්නේ නැහැ කියලා මේ විවිද්‍යා විමුක්ති පිණිස. එහෙමයි. එතකන් මේක ඇතුලේ කෙනා ඉතින් මේ අවිද්‍යාවටම තමයි බර වෙන්නේ. එහෙමයි ස්වාමී. ඉතේ හැටි අවිද්‍යා ධාතු බලවත්. එහෙමයි ස්වාමී. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ අන්‍ය ශ්‍රමණේ සිදුවෙච්ච යම් පුද්ගලයෙක් මුල් කරගෙන සිදුවෙච්ච සිදුවීමක් තමන් උපදවගත්තු අල්ප සමාධියක් අල්ප සාමාන්‍ය මනුස්ස ස්වභාව ඉක්මවා ගියපු දිවසක් මුල් කරගෙන මේ සිද්ධිය දැකලා මේ විශාල දෘෂ්ටි කොටක පැටලෙන මේ දේ කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට විග්‍රහ කරනවා දැන් ලස්සනට ඊළඟට. හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තත්‍රානන්ද ආනන්දේනි යවාහං සමනෝවා බ්‍රාහ්මනෝවා. යම් ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි මෙහිම කියනකො මම අත්ති කිරබෝ කල්යාණ
අත්ති කිරබෝ කල්යාණි කම්මානි. මේ ලෝකේ යහපත් කර්ම ඇත කියනව නම් අත්ති සුචරිතස්ස විපාකෝති. සුචරිතේ විපාක ඇත කිව්වොත් එහෙම ඉදමස්ස අනුජාන මම ඒක අනුමත කරනවා. එහෙමයි. යම්පිකෝසෝ ඒව අපාහම් පුද්ගලං අදසං මම පුද්ගලයේ දැක්කා කාය දුස්චරිත නිරත වෙලා වචී දුස්චරිත නිරත වෙලා මනෝ දුස්චරිත නිරත වෙලා ඉන්න සුගති යනවා මම දැක්කා කිව්වොත් එහෙම ඔව් ඒක ඒ විදිහට සිද්ධ වුණා ආනන්ද මම ඒක අනුමත කරනවා කිව්වා. එහෙමයි. ඒකත් හරි කිව්වා. නමුත් ආනන්ද ඔහු මෙහිම ප්‍රකාශයක් කරනවා කොහොමද? මේ ලෝකේ කාය දුස්සුචරිතයේ යෙදෙන වචී සුචරිතයේ යෙදෙන මනෝ සුචරිතයේ යෙදෙන අය සියලු දෙනා සුගති යනවා කිව්වොත් එහෙම මම ඒක අනුමත කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ එහෙනම් ඒක අනුමත කරන්නේ නැත්තේ ඇයි? සුචරිතයේ යෙදিলা දුගති යන අයත් මේ ලෝකේ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඒක අනුමත කරන්නේ නැහැ කියලා කියන්නේ ඒ නිසායි. එවැනි විස්තර විභාගයක් වෙනම තියෙනවා. එවැනි විස්තර විභාගයක් තියෙනවා මේකේ. විතර බුදුරජාණන් දේශනා කරන්නේ ඒකයි. දැන් මුල් කතාවල කිව්වේ දුස්චරිතයේ යෙදෙනිච්ච කෙනෙක් මේ දුගති යනවා දැක්කා. ඒතර ඒකින දෘෂ්ටියකට ආවම කොහොමද දුස්චරිතයේ යෙදෙන කට්ටිය සියලු දෙනා දුගති යන්නේ. එහෙමයි සර්. දුස්චරිතයේ යෙදෙන සියලු දෙනා දුගති යනවා කිව්වොත් මම ඒක අනුමත කරන්නේ. ඇයි ඒ දුස්චරිතයේ යෙදිච්ච සුගති යන අයත් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට දුස්චරිතයේ යෙදිලා මේ සුගති යන කෙනෙක් දකිනවා. ඒතර එයා දෘෂ්ටියකට එනවා දුස්චරිතයේ යෙදෙන සියලු දෙනා සුගති යනවා කියලා. මම ඒක අනුමත කරන්නේ නැහැ. ඒක කුමක් නිසාද? දුස්චරිතයේ යෙදිලා සමහර කට්ටිය මේ දුගති යන කට්ටියත් ඉන්නවා කියලා. එහෙමයි. හරි පුදුමයි මේක. ලෝකයා පටල ගන්නෝ තථාගතයන් වහන්සේ නිරවුල් කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර අපි නිතර සැලකිලිමත් වෙන්න ඕන. එහෙනම් පුංචි කරුණක් ඉදිරියේදී පටු අදහස් වලට එන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයත් එක්ක බලනකොට අපි දූවිලි. දූවිලි තරමවත් වටින්නේ නැහැ අපි. එහෙමයි. අපි එතන ඉන්න ඕන. එහෙයි ස්වාමීනි. සියල්ල දැන් අර දේශනාවක තියෙන කීටාගිරි සූත්‍රේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිත් නොදෙනිමි කියලා ශ්‍රාවකයා තෙතබරිත වෙන්න ඕන කියන. එහෙමයි. තෙතබරිත වෙන්න ඕන කියන. ඇයි අපිට තියෙන පුංචි පටු අවබෝධයක් තියෙන. ස්වාමීනි එහෙම වුණාම සක්කාය දිට්ඨියට නොවැටෙන්න උපකාර අනිවාර්යයෙන්ම උපකාර කරනවා. එහෙමයි. කොහොමද සොකීයේ කියලා ගන්න නැහැ නේද එතකොට? එහෙමයි ස්වාමීනි. තමන්ගේ හිතට එන දේවල් අදහස් මතවාද හිතට එනවා. ඒ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක මම කිසිත් නොදැනීම කියන තැන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ත්‍රේ හේතු කරගෙන ආකල්ප වලට එන්නේ නැහැ, දෘෂ්ටි වලට එන්නේ නැහැ, ගැට ගැහෙන්නේ නැහැ. මධ්‍යස්ථ ඒ දේවල් ඉදිරියේ ඒව දුරු කළා දාලා ඔව් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට එන කෙනෙක් වෙනවා ටික. ස්වාමීනි හරි විස්මිතයි ශ්‍රාවකත්වයේ නිසා අරුබුද වලින් තමන් ගැලවෙන්න. අනිවාර්යෙන් ශ්‍රාවකත්වයේ නිසා තමන් අරුබුද හදාගන්නෙත් නැහැ, ලෝකයට අරුබුද දෙන්නෙත් නැහැ. එහෙමයි ස්වාමීනි. තාම පව පුරව ගන්නෙත් නැහැ, ලෝකේ පව බෙදන්නෙත් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ හිතන තරම් මේ ලෝකේ සත්‍ය කියලා වෙනම එකක් තියෙනවා. එකිනෙක කිනාගේ පුද්ගලික අදහස් මතවාද කියලා දේවල් ලෝකේ තියෙනවා. එහෙමයි. සත්‍ය කියලා දෙයක් තියෙනවා නම් ඒ සත්‍ය සර්ව සම්පූර්ණයෙන් මේ අයුරින්ම පිරිසින් දකින්න තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. අනිත් කිසි කෙනෙක් පිරිසින් දකින්නේ. එහෙමයි. ඒ සියල්ල ඒ අයුරින්ම පිරිසින් දකින්නයි නෑ. යම් ප්‍රමාණයකට පිරිසින් දකින්නොත් රහතන් වහන්සේලා. එහෙමයි. ප්‍රමාණ සහිතයි. දැන් මේ මහා කාම විභංග ඥානෙ අනිත් ශ්‍රාවකයන්ට පිළිහිටන්නේ නැහැ. දැන් දැක්කනේ හරි පුදුමයිනේ. ඒතර බුදුරජාණන් දේශනා කළේ කුමක්ද? එන කාය සුචරිතයේ දෙන, වචී සුචරිතයේ දෙන, මනෝ සුචරිතයේ දෙන සියලු දෙනා සුගතිය යනවා කිව්වොත් මම ඒක පිළිගන්නේ නැහැ. මම අනුමත කරන්නේ නැහැ. කොහොමද ඒකට හේතුව? සුචරිතයේ යෙදලා දුගතිය යන අයත් ඉන්නවා මේ ලෝකේ. එහෙමයි. ඒකට හේතු තියෙනවා. ඊළඟ පරයයන් විස්තර කරනවා. ඊළඟ විස්තර කළා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම ඔහු කියනවා යම් කෙනෙක් මේ විදියට දන්නව නම් දකිනව නම් ඒක නියම ඥානයක්. ඒ ඥානෙ හරි. වෙන විදියක දන්නව නම් දකිනව නම් ඒක වැරදි ඥානයක්. එහෙමයි. අපි දැන් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් දැක්කා කියලා දුෂ්ච මේ සුචරිතයේ දිච්ච කෙනෙක් දුගතිය යනවා. එතකොට ඒක වෙන දැක්මන්නේ. දැන් මේ දෙන්න අතර ගැටණයක් එතකොට. එහෙමයි සාම. දැන් මේ දෙන්න ගැටි දෙපැත්තට වෙලා වාද කර ඉන්නවා. භාගතුන් වහන්සේ ඒ කාලේ පහළ වුණොත් තමයි මේ දෙන්නගේ අදහස් නිරවුල් කරන්නේ. එහෙමයි. හරි ඔය අදක පිටත් හරි මේ අදක පිටත් හරි. කියලා ඉවරලා නමුත් ඒවට සැබෑම රීසන් එක පැහැදිලි කරන්නේ භාගතුන් වහන්සේ තමයි.
නැත්තම් ඒගොල්ලන්ට වාදයෙන් නැත්නම් හැම කෙනාම එකිනෙක කෙනා පුද්ගලිකව උපදව ගන්න පුංචි පුංචි දේවල් මත ගැටන හදාගන්නමින් වාද හදාගන්නමින් ඉන්න එච්චරයි. එහෙමයි ස්වාමීනි. ඒ ඉක්මවා යන දැනුම නොදෙන යන. ඉක්මවා යන දැනුමක් අත්දැකි අවබෝධයක් තියෙන භාගතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. එතෙන්ට අපි හැමතිස්ස වෙන්න ඕනේ. එහෙමයි. ඒ සියල්ල ඉක්මවා ගියපු අවබෝධයක් තියෙන භාගතුන් වහන්සේ විතරයි කියලා. එහෙමයි. නිතර හිතන්න ඕන සියල්ල දකින්නේ භාගතුන් වහන්සේ විතරයි. ස්වාමීනි හරි පුදුමයි. දැන් කෙලෙස් සහිත මනසක් ඒ තමන් අත්විඳපු කාරණාව මේමයි හරි කියලා ගන්න පෙළඹෙන ඉක්මන සක්කාය දිට්ඨියනේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද? එහෙයි. කියන සක්කාය දිට්ඨිය බලවත් වුණා ඒක ස්වභාවයක ඉතින් අර. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම සොකීයත්වයට මුල් තැන දෙනවා. එහෙමයි. සොකීයත්වයට මුල් තැන දෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ සක්කාය කියන ස්වභාවය වචනේ නිර්වචනය වෙනකොටත් එහෙම නෙවෙන්නේ. සොකීයයි කියන බවට මුල් තැන දෙනවා එතකොට. එහෙමයි ස්වාමීනි. සොකීයයි කියලා තමයි දෘෂ්ටිගත වෙන්නේ. ඒ තමන් හොයාගත්තු දෙයට තමන් බැඳී යනවා. තමන් බැඳී යනවා. එහෙයි ස්වාමීනි. මේක පුදුම දෙයක් බුදු කෙනෙක් දකින්නවනේ මෙහෙම සිදුවීමක් මේ සත්‍යය තුළ සිද්ධ වෙනවා කියලා. එහෙමයි. එච්චර ඕනේ දැන් වර්තමානයේ ගන්නකොට වර්තමානයේ නූතන විද්‍යාවෙන් මේ හොයාගන්න දේවල් වලට කොච්චර ගැට ගැහිලාද අද වර්තමාන මිනිස්සයා. එහෙමයි ස්වාමීනි. ඒක අල්ප දෙයක් කියන තැනට එන්නම කැමති නැහැනේ. එහෙමයි. පළමු වරට මම සොයාගත්තේ ඕනේ ඒක කියා ගන්නත් කැමති නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේද නේද? ඊළඟට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ යම්පිසෝ යදේව තස්ස සාමඤ්ඤාතං සාමන් දිට්ඨින් සාමන් විදිතං තමම් විසින්ම සොයාගත්තු දැනගත්තු දැකපු අත් විඳපු දේ මුල් කරගෙන ඒකම බැසගෙන කියනවනම් මේමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියලා ඉදම් පිස්සනානු ජාන මං ඒකත් අනුමත කරන්නේ. එහෙමයි ස්වාමීනි. තංකිස්ස හේතු කුමක් නිසාද අඤ්ඤතාහි ආනන්ද තථාගතස්ස මහා කම්ම විභංග ඥානි මහා කම්ම විභංගේ ඥානං හෝති. තථාගතයන් වහන්සේගේ මහා මේ බෙදා දක්වන කර්ම විභාගයේ ඥානය මීට වඩා පුළුල්. එහෙමයි ස්වාමීනි. දැන් ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කළා ඊළඟට කොහොමද දැන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ භාගතුන් වහන්සේ මේ කරුණ පිළිගන්නේ නැත්තේ සමහර දේවල් පිළිගන්නේ හේතුව කුමක්ද භාගතුන් දේශනා තත්‍රානන්ද මේ යම් පුද්ගලයෙක් මේ කාය සුචරිතයේ යෙදිලා වචී සුචරිතයේ යෙදිලා මනෝ සුචරිතයේ යෙදිලා යම් කෙනෙක් සුගතිය යන යගියාද ඇත්තටම අර පුද්ගලයා හිතුවේ සුගතිය ගියේ අර කරපු සුචරිත කර්ම ටික නිසා කියලා. නමුත් ආනන්ද ඇත්තටම එයා සුගතිය ගියේ අර පුද්ගලයා දැකපු කාය වචී මනෝ සුචරිතය නිසා නෙමෙයි කිව්වා. ඇත්තට මේ පුද්ගලයා සුගතිය ගියේ ඊට පෙර ජීවිතයක කරපු සුචරිත කර්මයක ප්‍රතිඵලයක් කිව්වා. ඒක මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පේන්නේ නැහැ කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයට තේරුන්නේ නැහැ කිව්වා. එයා සුගතිය ගියේ එයා අන්තිම කාලේ මරණාසන්න කාලේ සම්මාදිට්ඨිය හොඳට සමාදන් වෙලා හිටිය කිව්වා. ආන් එකෙන් කිව්වා ඔහු සුගතිය ගියේ. එහෙම නැතුව අර ශ්‍රමණයා දැකපු සුචරිත ක්‍රියාවන් ටික නිසා නෙවෙයි කුසුගතිය ගියේ. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එහෙමයි. එයා දකින්න එකක් සිද්ධ වෙන්නේ තව එකක්. එහෙමයි. ඒ වගේ තමයි අපේ ජීවිතවලට ওই වගේ කොච්චර පටු මනසින් අපේ දෙමව්පියෝ ගැන සහෝදරයෝ ගැන ඥාතීන් ගැන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගැන කොච්චර වැරදි දේවල් අපි ග්‍රහණය කරගන්නවද? එහෙමයි. සමාධියක් උපදවගෙන දිවසකුත් පිරිසිදු කරගෙන අර වගේ දේවල් දැකලා දෘෂ්ටි සහගත වෙලා ගැටුම් හදාගන්න ලෝකයක් තියෙනවනම් මේ ඇස් දෙකෙන් කන් දෙකෙන් අහලා ගැටුම් හදාගන්නවා කියන සාමාන්‍ය දෙයක් නෙවෙයි ඒකට බලද්දි. එහෙමයි. හරි පුංචි දෙයක් ඒක නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් අද වගේ යුගයක එතකොට දැන් මේ වාද විවාද කර කර නිନ୍ଦා අපහාස කර කර යන්නේ සමහර තමන් නිନ୍ଦා කරන්නේ මොන වගේ කර්මකටද? දැන් ලෝකයා මේ පෙළ ගැහි ගැහි පොර බද බදා නිନ୍ଦා කරනව නේද? එක එක්කිනාට නිନ୍ଦා කරනව නේද? සමහරට නින්දාවට හේතු වෙන කාරණේ තමන්ට කියපු එකක්. තමන් අහපු එකකුත් නෙමෙයි සමහරට. දැකපු දෙයක්කුත් නෙමෙයි. එහෙමයි. ඔහේ නින්දා කරනවා. ඔහේ අපහාස කරනවා. එහෙමයි. මුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් දේශනා කළා ඒ වගේම ආනන්ද හැබැයි ඒ වුණාට මේ කෙනා කරගත්තු යම් කයින් වචනින් මනුසින් සුචරිතයක නිරත වුණා නම් ඒ නිරත වෙච්ච දේ විපාකත් කවදා හරි දවසක ලැබෙනවා කියන සංසාරේ. ඒක අහෝසි වෙන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. ওই විදිහ ආනන්ද
සමහර කුසල් තියෙනවා කියනවා කුසලයෙන් වහ ගන්නවා කියනවා. කරපු කුසල නෙමෙයි විපාක දෙන්නේ. පෙර ජීවිතයක වෙන කරපු කුසලයක් ඉදිරිපත් වෙනවා විපාක දෙන්න. එහෙමයි. තේරෙනා නේද? ඒතර සාමාන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හිතෙන්නේ මෙයා මේ කරපු කුසලින් තමයි සුගතියේ ගියේ කියලා. බුදුරණන් දේශනා කරන නෑ කියනවා. එයා සුගතියේ ගියේ ඒ කුසලින් නෙමෙයි කියනවා. පෙර ජීවිතයක කරපු වෙන කුසලයක් ඉදිරිපත් වුණා කියලා. එහෙමයි. දැක නේද? එහෙමයි ස්වාමී. ඒ කියන්නේ පින්වත්නි එතකොට අපි මේ ලැබුණු ජීවිතේ අපි කොතරම් මේකයි මේ තෙරුවන් සරණේ පිහිටන කුසලයේ හරි බලවත් කුසලයක්. දැන් මෙතන කියන්නේ තනිකර මේ ත්‍රිවිධ සුචරිතය ගැන විතරමයි කියන්නේ. එතකොට මේ තෙරුවන් සරණ ගැන නෙමෙයි මේ කතාව වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ තෙරුවන් සරණේ පිහිටනවා කියන එක කුසල සම්පත්තිය මේ සියල්ල ඉක්මවා යන මහා කුසල සම්පත්තිය. ස්වාමීනි මේ ස්වභාවික න්‍යාය ඉක්මවා සිටිනවා. හරි වේගින් ඉක්මවා සිටිනවා. එහෙමයි ස්වාමීනි. හරි වේගින්. දැන් බලන්න මේ කවුද මේ අඟුලිමාල? අර මිනිස්සු දහසකටත් වඩා මරමරා ඉඳලා කල්ප ගානක් නිරේ පැහෙන තිබිච්ච පවක්නේ වහගත්තේ තෙරුවන් සරණේ මෙහිටලා ප්‍රඥා ලෝකෙ පුදවාගෙන. එහෙමයි ස්වාමීනි. ධර්මයේ හැසිරෙලා. එහෙමයි. මේ බුද්ධ ශාසනයෙම නිරේ ගිහිල්ලා විඳින තියෙන කර්ම ටික ඔක්කොම නැති කරගත්තා. එහෙමයි ස්වාමීනි. කොහොමද වෙන්නේ? එහෙමයි. එච්චර අර බලවත් කර්ම ටිකක් අල්ප කරගත්තේ තෙරුවන් සරණේ පිහිටලා රාග දේශ මොහයට නිදහස් කර ගැනීම තුළ. එහෙමයි. එච්චර දෙයක් තෙරුවන් සරණට කරන්න පුළුවන්. එච්චර දෙයක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමන්ගේ හිතේ පැහැදීමක් විශ්වාසයක් කොහොම හරි ටික ටික හරි ඉපැද්දුවොත් ඒක බොහෝ පව් නසන්න බොහෝ කරගත්තු පින්පවා යටපත් කරලා ඒ පින විපාක දෙන විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගන්න හේතු අනුග්‍රහ කරන්න පුළුවන්. එහෙමයි. ඒක පුදුම දෙයක් ඒක. ස්වාමීනි ඒ විස්මිත භව දැන් අපි මේ තෙරුවන් සරණ නැති කාලෙක සසරේ අපි කුසල් දහම් කර හිටියත් පෙර ආත්මික අකුසලයක් විපාක ඇවිල්ලා නිරේටත් වැටෙන්න යන්න පුළුවන්. එහෙමයි ස්වාමී. යන්න පුළුවන්. ඒ ස්වභාවයෙන් සම්පූර්ණයෙන් වෙනස් කරලා මේ ගන්නෝ තෙරුවන් සරණේ. එහෙමයි ස්වාමීනි. තෙරුවන් සරණේ මනාකොට පිහිට හිතක් හදන්න. ඒක කියන්නේ හැමතිස්සෙම මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවබෝධයට හැමතිස්සෙම නැඹුරු වෙච්ච හිතක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අනිත් බාහිර ලෝකේ මතවාද ප්‍රලාප කිසි දෙයක් හිතට ගන්න එපා. එහෙමයි. වැඩක් නෑ ඒවා. එහෙමයි. ඒවා සුලභ දේවල්. දුර්ලභ දේවල් නෙමෙයි. දුර්ලභ දේ කුමක්ද? බුදු කෙනෙක්ගේ අවබෝධය. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඔබට දුර්ලභම වාසනාව උදා වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ පිරිසුදු දසබල ඥානයන්ගෙන් නිර්මිත වූ සිත් මඩලින් පැනනගුණ උතුම් අවබෝධය අසන්න ලැබුණා. ඉතින් මේ ලැබුණු උදාාර මනුෂ්‍ය ජීවිතේ ඒ උතුම් අවබෝධය ගැන නැවත විශ්වාසයේ පැහැදීම බලවත් කරගත්තොත් ඒ ඔබේ ජීවිතය හදාගන්න රැකවරණය බවට පත් වෙනවා. ඉතින් ඒ උතුම් රැකවරණය හදාගන්නට මේ පින්වත් සියලු දෙනාට මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සියලු අනතුරු ආපදා ඉක්මවා මනාව සුරක්ෂාව තහවුරු කරන තිසරණය පිළිබඳවත් දහම් කරුණු පවසමින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර සම්බුද්ධ භාෂිතය අද දවසෙත් පෙන්වා වදාලා විග්‍රහ කොට වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නයට අපගේ ආදර ගෞරව නමස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍ය අනුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ජන්මදින යෙදෙන මානෙල් කුමාරසිංහ මෑණියන්ට සිත් පැතීම පිණිස දූ දරුවන් වන පින්වත් ඉරානි මහත්මිය, කෞශිකා මහතා, තුෂාරා මහත්මිය සහ උපේක්ෂා මහත්මිය කරාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිනවා. ජන්මදින යෙදුන මානෙල් කුමාරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීම පිණිසත් නිරතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුරු ලැබේවා කියන අතුම් අදහසින් තමයි අද දවසේ මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින
ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන්කුමාර බ්‍රහ්මරාජය මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්වත් සියලු දෙනා නමින් අනන්ත සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින් ජන්මදින යෙදුණු මානිල් කුමාරසිංහ පින්බර මෑණියන්ට, ඒ වගේම පින්වත් ඉරානී මහත්මිය, කෞශිකා මහතා, තුෂාරා මහත්මිය සහ උපේක්ෂා මහත්මිය ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ආනන්ද කුමාරසිංහ පියාණන්ට, පවුලේ සියලුම දෙමව්පියන්ට, ඥාති සහෝදර සහෝදරියන්ට, පවුලේ සියලු දුවා දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. නිරතුරු කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගැනීමෙන් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු ජන්මදිනයේ යෙදුණු මානෙල් කුමාරසිංහ පින්වන්ත මෑණියන්ට සෙත් පැතීමේ අරමුණෙන් පින්වන්ත දූ දරුවන් වන පින්වත් එරාණි මහත්මිය, කෞශික මහත්මයා, තුෂාරා මහත්මිය සහ උපේක්ෂා මහත්මිය යන මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදාම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ශ්‍රද්ධාවටපත් වී ධර්මෙන් අර්ථවත් වන චර්යාවන් සඳහා ජාතියේ සිත අපේක්ෂාව බලවත් කරගත්තොත් මොනතරම් සුන්දර අර්ථයක් නිර්මාණය වෙනවද කියලා ඔබ පසක් කරන මොහොතයි. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙනම් හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.